ආයුෂ බොහෝ වේවා නිරෝගීමත් සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආරෝග්‍ය නරඹන ආදරණීය ඔබට. සන්ධිවල අධික වේදනාව ශරීරයේ දැවිල්ලා හින්දා ඉක්මනින් ඔබට කේන්ති යනවාද? මේ හින්දා ඔබත් පීඩා විඳින කෙනෙක්ද? තවමත් ඔබට හරි ප්‍රතිකාරයක් ලැබුණේ නැද්ද? මේ තත්ත්වය රක්තවාත තත්ත්වයක් හින්දාද කියලා කවුද දන්නේ? ඉතින් ඒ ගැන ඔබ දැනුවත් වෙලා ඉන්න එක හොඳයි. රක්තවාත තත්ත්වයක් නම් ඔබ කරන්න ඕනේ මොනවද? කෑම පාලනය කරන්න ඕනේ කොහොමද? ඔබේ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න අපි මේ සුවිශේෂී වීඩියෝවෙන් අද සූදානම් වෙනවා. ඉතින් හැමදාමත්ම වගේ මතක් කරනවා තාමත් ඔබ ආරෝග්‍ය YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන පුංචි bell button එක click කරලා තියාගත්තොත් ඔබට පුළුවන් අපි මේ වගේ වීඩියෝ එකක් දාපු සැනින් කාටත් කලින් ඒ ගැන දැන කියාගන්න. රක්තවාතය කියන්නේ මොකක්ද කියලා දැනගන්න කලින් ඔබට කියන්න ඕන දෙයක් තියෙනවා. ඔබ ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන සෑහීමකට පත් වෙන්නේ නැතිනම් ඔබට මොකක් හරි ලෙඩක් තියෙනවා කියලා හිතනවා නම් මුලින්ම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන එක හොඳයි. විශේෂයෙන්ම ඔබට රක්තවාතය ඇති වෙලා තියෙනවා කියලා ඔබ හිතනවා නම් වෛද්‍යවරයෙකු හමු වීම අනිවාර්යයි. දැන් අපි බලමු මොකක්ද මේ රක්තවාතය කියන්නේ කියලා. රක්තවාතය කියන්නේ ආතරයිටිස් රෝගයේ වේදනාකාරී ස්වරූපයක්. ඒක ශරීරයේ නොඑක් කොටස්වල සහ සංදිවල ඇතිවෙන වේදනාව සහ ඉදිමීමට හේතුවක් වෙන්නට පුළුවන්. රක්තවාතය ගොඩක් වෙලාවට ඇති වෙන්නේ මහපට ඇඟිල්ල ආශ්‍රිතවයි. නමුත් මැණික් කටුව, ඇඟිලි දණහිස සහ විලුඹ යන ස්ථානවලත් මේ රක්තවාත තත්ත්ව ඇති විය හැකියි. මේ රක්තවාතය ඇති වෙන්නේ ලේවල යූරික් අම්ලය වැඩි වීම හින්දා. පියුරින් කියන සංයෝගය වැඩි ප්‍රමාණයෙන් අඩංගු කෑම ශරීරය තුල බිඳ වැටීමෙන් මේ යූරික් අම්ලය නිපද වෙනවා. අපේ ශරීරයට මේ වැඩිපුර හැදෙන යූරික් අම්ලය ඉවත් කරන්න බැරි වුණොතින් ඒවා ස්පටික විදියට සංදි වටා තැන්පත් වීමෙන් තමයි ලොකු වේදනාවක් ඇති වෙන්නේ. මෙන්න මේ වේදනාව පැය 12ක ඉඳලා දවස් 10ක් දක්වා පවතින්නට පුළුවන්. රක්තවාතය ඇති වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන කෑම වෙන්නේ සීනි සහිත බීම, රස කැවිලි, පැස්ටා සහ පාන් වගේ කාබෝහයිඩ්‍රේට් වගේම යූරික් අම්ලය වැඩියෙන් අන්තර්ගත කෑමයි. ඉතින් රක්තවාතයෙන් පීඩා විඳින කෙනෙක්ට ප්‍රතිකාර කරන්නේ යූරික් අම්ලය අඩු කරන බෙහෙත් ලබා දීලා. හැබැයි ඔබේ ජීවන රටාව ගැන අවධානය යොමු කිරීමෙන් සහ ඔබ කනබොන රටාව වෙනස් කර ගැනීමෙන් රක්තවාත තත්ත්වය මගහරවා ගන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඔබට රක්තවාතය ඇති වුණොත් හරි දැනටමත් රක්තවාත තත්ත්වයෙන් ඔබ පීඩා විඳිනවා නම් හරි අද අපි කියන්න යන මේ කෑම බීම වර්ග ඔබට අනිවාර්යෙන්ම වැදගත් වෙයි. එහෙමනම් අපි මුලින්ම බලමු රක්තවාත තත්ත්වය වළක්වා ගන්න උදව් වෙන කෑම බීම වර්ග මොනවද කියලා. අංක 1 වතුර. වතුර කියන්නේ ඉතින් ආහාරයක් නෙවෙයි කියන එක අපි කවුරුත් දන්නවා. හැබැයි විශේෂයෙන්ම ඔබ රක්තවාතයෙන් පෙළෙනවා නම් ශරීරයේ ජල අවශ්‍යතාවය පවත්වා ගන්න එක ඉතාම වැදගත්. වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ දවසකට වතුර වීදුරු 8ක්වත් බොන්න කියලා. හැබැයි ඔබ රක්තවාතය නිසා වේදනාවෙන් පෙළෙන කෙනෙක් නම් ඔබට පුළුවන් මේ වතුර ප්‍රමාණය වතුර වීදුරු 16ක් දක්වා වැඩි කරගන්න. එමගින් ඔබට ඔබේ ඇඟ ඇතුලේ තියෙන අතිරික්ත යූරික් අම්ලය ඉවත් කරන්න සහ ශරීරයත් සිසිල් කරගන්න පුළුවන්කම ලැබෙනවා. අංක 2 චෙරි කෑමට ගැනීම. චෙරි කියන්නේ රක්තවාතය වළක්ව ගන්න පාවිච්චි කරන්න පුළුවන් ඉතාමත්ම හොඳ පළතුරක්. ලේවල තියෙන යූරික් අම්ල ප්‍රමාණය අඩු කරගන්න පියුරින් අඩු ආහාර ගැනීම ඉතාම ආරක්ෂිතයි. ඒ සඳහා පළතුරු හොඳ උදාහරණයක්. ඒකෙනුත් චෙරි වලට ශරීරයේ දැවිල්ල ඇති කිරීම අඩු කිරීමේ විශේෂ හැකියාවක් පවතිනවා. ඒ වගේම ලේවල යූරික් අම්ල මට්ටම අඩු කිරීමෙන් රක්තවාතය වැළඳීම පවා වැළැක්වීමේ හැකියාව මේ චෙරි වලට තියෙනවා. ඉතින් ඔබට පුළුවන් හැම අවස්ථාවකම චෙරි ඔබේ කෑමට එකතු කරගන්න නම් අමතක කරන්න එපා. අංක 3 කෝපි පානය කරන්න. සාමාන්‍යයෙන් කොෆි එහෙම නැත්නම් කෝපි කියන්නේ මුළු ලෝකයේම ඉතාම ජනප්‍රිය පානයක්. හැබැයි ඔබ දැනගෙන ඉන්නේ නැතුව ඇති කෝපි වලින් අපේ ශරීරයට මොන වගේ ආරක්ෂාවක්ද ලැබෙන්නේ කියලා. කෝපි පානය කිරීම මගින් රක්තවාත තත්ත්වය ඇතිවීම පාලනය කරගන්න පුළුවන්. මේකට දවසකට අවම වශයෙන් එක කෝපි කෝප්පයක් හෝ පානය කිරීමෙන් රුධිරයේ අඩංගු යූරික් අම්ල මට්ටම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගත හැකියි. ඒ වගේම මේ කෝපි පානය කිරීම මගින් රක්තවාතය ඇතිවීමේ සමස්ත අවදානමත් අඩු කරගන්න පුළුවන් කියන කාරණේ විවිධ අධ්‍යයනයන්ගෙන් මේ වෙද්දි සනාථ කරගෙනයි තිබෙන්නේ. හැබැයි ඔබට රක්තවාතය දැනටමත් වැළඳිලා නම් මේ කෝපි වලින් එච්චර ප්‍රයෝජනයක් නැති වෙන බව නම් අපිට කියන්නම වෙනවා. මොකද කෝපි වලින් කරන්නේ රක්තවාතය වැළඳීම වැළැක්වීම පමණයි. අංක 4 කිරි ආශ්‍රිත නිෂ්පාදන පාවිච්චි කිරීම. ශීතකල යෝගට්, කිරි පැකට් වගේ කිරි නිෂ්පාදන වලට ලොකු පොඩි කවුරුත් ආසයිනේ. මේවයින් ප්‍රෝටීන් ලැබෙනවා කියලා දැනගෙන හිටියත් ඒ ප්‍රෝටීන වලින් ශරීරයට ලැබෙන ආරක්ෂාව ගැන ඔබ කවදා හරි සැලකිලිමත් වුණා. කිරි නිෂ්පාදන වල විශේෂයෙන්ම ලේවල තියෙන යූරික් අම්ල මට්ටම අඩු කරන්න ගොඩක් උපකාරී වෙන ද්‍රව්‍ය තිබෙනවා. විශේෂයෙන්ම අඩු මේද කිරිවල අඩංගු වෙන ප්‍රෝටීන වලට ශරීරයේ තියෙන යූරික් අම්ල මට්ටම අඩු කරන්න විශේෂ හැකියාවක් පවතිනවා. අන්න ඒ නිසා අඩු මේද සහිත කිරි නිෂ්පාදන ඔබේ සෞඛ්‍යයට ඉතාම හිතකරයි. ඉතින් පුළුවන් හැම වෙලාවකම
කිරි යෝගට් වගේ කෑම ඔබේ ආහාර වේලට එකතු කරගන්න අමතක කරන්න එපා. අංක 5 නැවුම් එළවලු. ඕනෑම එළවලු වර්ගයක් රක්තවාත තත්ත්වයන් සඳහා ඊටම ගුණදායකයි. ඔබට පුළුවන් නම් ඔබේ දෛනික ආහාර වේලට එළවලු සලාදයක් එකතු කරගන්න. ඒක වඩාත් පෝෂ්‍යදායී ආහාර වේලක් වේවි. එළවලු මගින් ශරීරයට අවශ්‍ය බහුතරයක් ප්‍රෝටීන ලැබෙන නිසා සමහර මස් නිෂ්පාදන සීමා කරන්නත් ඔබට හැකියාවක් තියෙනවා. එළවලු මගින් ලැබෙන ප්‍රෝටීන වලින් යූරික් අම්ල මට්ටම ඉහළ නංවන්නේ නැහැ. ඒ වගේම තමයි එළවලු මගින් ලැබෙන ප්‍රෝටීන රක්තවාත තත්ත්වය වළක්වා ගන්නටත් ඔබට බෙහෙවින්ම උපකාරී කරනවා. හැම වෙලාවෙම එළවලු වර්ග කීපයක් ඔබේ කෑම වේලට එකතු කරගන්න පුළුවන් නම් ඔබට අත්‍යවශ්‍ය ප්‍රෝටීන බොහොමයක් එයින් ලබා ගත හැකියි. අංක 6 පැංගිරි සහිත පළතුරු ආහාරයට ගැනීම. විශේෂයෙන්ම පැංගිරි සහිත පළතුරු වල ඉහළ සාන්ද්‍රණයෙන් විටමින් C අන්තර්ගත වෙනවා. විටමින් C වලට රුධිරයේ අඩංගු යූරික් අම්ල මට්ටම අඩු කරන්නත් විශේෂ හැකියාවක් ලබනවා. විටමින් C මගින් ශරීරයේ නිපද වෙන වැඩිපුර යූරික් අම්ලය වකුගඩු වලින් ඉවත් කරලා රක්තවාතය ඇතිවීම වැළැක්වීමට උපකාරී කරනවා. පැංගිරි සහිත ආහාර විදිහට අපිට දෙහි, දොඩම්, අන්නසි, ස්ට්‍රෝබෙරි, මිදි වගේ පළතුරු ඔබට හඳුන්වා දෙන්නට පුළුවන්. මුදල් වියදම් කරලා විටමින් වර්ග ලබා ගන්නවා වෙනුවට ඔබට පුළුවන් පැංගිරි සහිත පළතුරු ආහාරයට අරගෙන ඔබේ විටමින් C අවශ්‍යතාවයත් සපුරගන්න. එම සපුරගත්තොත් ඔබටත් පුළුවන් රක්තවාතය ඇතිවීම බොහොම පහසුවෙන් වළක්ව ගන්න. හරි අපි එහෙනම් දැන් බලමු රක්තවාතය නිසා පීඩා විඳින ඔබට නුසුදුසු ආහාර පාන මොනවද කියලා. අංක 1 මද්යසාර. මද්යසාරවල වැඩිපුර පියුරින් තියෙන නිසා එමගින් ලේවල යූරික් අම්ල මට්ටම ඉහළ නැගීමයි සිද්ධ කරන්නේ. මද්යසාර නොවන බීරවලට පවා ඔබේ ශරීරයේ යූරික් අම්ල මට්ටම ඉහළ නංවන්න පුළුවන්කම තිබෙනවා. ඒ හින්දා රක්තවාතය වැළඳුණු කෙනෙක් නම් බීර් භාවිතෙන් වැළකීලා ඉන්න එක වඩාත් සුදුසුයි. අංක 2 සෝඩා. රක්තවාතයෙන් පෙළෙන්නන්ට සෝඩා ගොඩක් අහිත කරයි. මොකද ඒවායේ සීනි සහ ෆ්‍රුක්ටෝස් සිරප් වැඩි ප්‍රමාණයෙන් අන්තර්ගත වෙන නිසා. මේ හින්දා රක්තවාතය ඇති කෙනෙක් සෝඩා බොන එක සුදුසු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම සෝඩා සහ අධික සීනි සහිත පළතුරු යුෂ පානය කරන පුද්ගලයන්ට රක්තවාතය ඇතිවීමේ වැඩි නැඹුරුවක් තියෙනවා. සෝඩා භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඈත්වීම මගින් රක්තවාතය මගහරවා ගැනීමට ඔබට පුළුවන්කම ලැබේවි. අංක 3 මස්. රතු පැහැති මස් වල පියුරින් වැඩිපුර අන්තර්ගතයි. උදාහරණයක් විදිහට කිව්වොත් ගව මස්, බැටළු මස්, ඌරු මස් වගේ රතු පැහැති මස් වලින් රක්තවාතය ඇති කිරීමේ අවදානම වැඩි කරනවා. කුකුල් මස් ඇතුළත් වෙන්නේ සුදු මස් ගණයටයි. සුදු මස්වල අඩු පියුරින් ප්‍රමාණයක් තියෙන නිසා රක්තවාත තත්ත්වයකින් පෙළෙන කෙනෙකුට චිකන් එහෙම නැත්නම් කුකුල් මස් කෑමට ගන්න එක ගැටලුවක් වෙන්නේ නැහැ. අංක 4 මුහුදු ආහාර. සමහර මාළු වර්ගවල ස්වභාවිකවම ඉහළ පියුරින් මට්ටමක් අන්තර්ගතයි. උදාහරණයක් විදිහට කිව්වොත් සැමන් ටූනා වගේ මාළු ඔබට දක්වන්නට පුළුවන්. මේවා රක්තවාතය ඇති වෙන්න හේතු වෙන්න පුළුවන් වගේම පොකිරිස්සන් කෑමෙනුත් රක්තවාතය ඇති පුද්ගලයන් වැළකී ඉන්න එක ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට ඉතාම ගුණදායක වන්නට පුළුවන්. ඉතින් අවසන් වශයෙන් ආහාර පාන මගින් විතරක්ම නෙවෙයි සෞඛ්‍යවත් ජීවන රටාවක් පවත්වාගෙන යාම මගිනුත් රක්තවාතය වගේම තවත් නිදන්ගත රෝග බොහොමයක් මගින් ආරක්ෂා වීමට ඔබට හැකියාව පවතිනවා. විශේෂයෙන්ම ක්‍රමානුකූල ව්‍යායාම රටාවක් පවත්වාගෙන යාමත් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කිරීමත් සහ නිසි වෛද්‍ය ප්‍රතිකාර මගින් රක්තවාත තත්ත්වයන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න ඔබට හැකියාව තියෙනවා කියන කාරණය අපිට ඉතාමත් මාතරින් මතක් කරන්නට කැමතියි.